වේලාව සවස් 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය අංජනා ලියනාරච්චි ප්‍රකාශය දිනුෂාවෙත් සිංහ. ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ජපානයෙන් මෙරටට ගෙන්වීම පිළිබඳ කොරෝනා මර්ධන එන්නත් මුදලට ලබා දෙන බවට පළවන තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්. සියලු ආර්ථික මධ්‍යස්ථාන ලබන 12 සහ 13 වෙළඳාම් සඳහා විවෘත කෙරේ. සංචලන සීමා තවදුරටත් දැඩි කරන්නයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක්. චීන සිසු උද්ඝෝෂණයකදී විදුහල්පතිවරයෙක් ප්‍රාණපයට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ජපානීය යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයි රාජ්‍යය කියයි. ජනාධිපති ගෝඨාබේ රාජපක්ෂ මැතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය යශස්වී ඩෙසුගා මහතා අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වින. එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා සුබවාදී ප්‍රතිචාර දැක්වූ බව ජනාධිපති මාධ්‍යංශය කියයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවැනි මාත්‍රාව නියමිත දිනට ලබාගත නොහැකි වුවද මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් අදාළ පළමු එන්නතේ ප්‍රතිශක්තිය පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනාවරණ කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කරන මේ අවස්ථාවේදී අපේ තියෙන ප්‍රධානම අවිය තමයි එන්නත. නමුත් ඔබට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව කොයි කාලේ ගන්න පුළුවන් වේද? ඒක එහෙම ලැබුණ නැත්නම් නියමිත කාලයේදී මොකක්ද සිද්ධ වෙන්නේ? පසුගිය 26 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරා දත්ත වාර්තාවක්. ඒ දත්ත වාර්තාවේ අවසාන පිටුවේ මේ විදිහට සඳහන් වෙනවා. If the second dose is administered with substantial delay beyond the recommended 8 to 12 weeks interval, there is no need to restart a full course of vaccination. මේකට අනුව කියවෙනවා ඔබට නියමිත දිනයට එන්නත ගන්න බැරි වුණත් ඒ එන්නත නැවත වරක් ගැනීමේදී සම්පූර්ණයෙන්ම මුළුමනින් එන්නත දෙවාරයක් ආපසු ගැනීමේ අවස්ථාවක් නැහැ කියන එක. ඒකට හේතුව හැටියට උන් කියන්නේ මාස 6ක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් කාලයක් ඔබේ ඇඟේ ප්‍රතිශක්තිය තිබෙන බව. මේ නිසා ඔබට ඒ එන්නත ලැබිච්ච අවස්ථාවකදී ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ මගින් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිශක්තිය නැවතත් ළඟා කරගන්න පුළුවන් බව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි එන්නත් මාත්‍රා ලබා දීමට ජපාන රාජ්‍ය එකඟ වී ඇතැයිද ගුණසේන මහතා කියයි. ඇස්ට්‍රාසෙනිකා පළවෙනි මාත්‍රාව ලබාගත් ඔබ සියලු දෙනාටම තියෙන ප්‍රශ්නයක් තමයි දෙවෙනි මාත්‍රාව ලබා ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක. ඒ සම්බන්ධයෙන් මම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කළ මත කීපයක් ඉදිරිපත් කරා. ඒවා විකල්ප ක්‍රම හැටියට අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ වෙන විට අපිට තවත් සතුටුදායක ආරංචියක් තියෙනවා. ඒ තමයි ජපාන රජය විසින් අපිට අවශ්‍ය ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි එන්නත් මාත්‍රා ලබා දීමට එකඟ වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් ඇස්ට්‍රාසෙනිකා මව් ආයතනය විසින් ජපානය හරහා එම එන්නත් ලබා ගැනීමට විරෝධතාවයක් ඇති බව ඔවුන් දන්වා සිට තියෙනවා. ඉතින් මේ නිසා මේ සම්බන්ධයෙන් අපි ජපාන් තානාපතිතුමාට කරුණු ඉදිරිපත් කරා. අපි ඉදිරි දින කිහිපය තුළදී එයින් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රතිචාරය අනුව මම හිතන්නේ ඔබට සුබදායී ආරංචියක් දෙන්න අපිට පුළුවන් වෙයි ඉදිරි සතිය ඇතුළතදී. කොරෝනා මර්ධන එන්නත් මුදලට ලබා දෙන බවට පළවන තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් දැන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රාජ්‍ය විනිවිද භාවයකින් කොරෝනා එන්නත් දීප ව්‍යාප්තව ලබා දීමට කටයුතු ද ඇති බවයි. යම් කිසි අසාධාරණයක් හෝ සෞඛ්‍ය රෙගුලාසි කඩ කරමින් එන්නත් ලබා දුන් බවට තොරතුරු වාර්තා වන්නේ නම් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය වගකියයුතු ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසයි. මේ දිනවල ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම වැඩිහිටියන්ගේ වගකීම බව මාධ්‍ය හමුවට එක් වූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ගුවනී ලියනගේ මහත්මිය පැවසීය. කොරෝනා රෝග ලක්ෂණ යම් දරුවෙකු පෙන්නුම් කරන්නේ නම් බාරකරුවන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඇය කරුණු පැහැදිලි කළාය.
උණ කැසෙන් බිරිසාව තියෙන්න පුළුවන්, උරේ ආසාදනයක් තියෙන්න පුළුවන්, කලාතුරකින් බඩබුරුල් වෙලා යන ගතියක් ළමයින්ට තියෙන්න පුළුවන්. වෙන රෝගයක් ළමයින්ට තියෙනකොට වෙන රෝගයක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. නිරෝධායනයේ ඉන්න අම්මා තාත්තා කෙනෙක් නම් THIට කතා කරන්න පුළුවන්, MOHට කතා කරන්න පුළුවන්, 13යි 90 19යි 99 අංකාමතලා උපදෙසක් ගන්න පුළුවන්. දරුවාට තියෙන උණ තද බලයි, උත්සන්නයි, කන්නේ බොන්නේ පැත්තකට වෙලා ඉන්නවා නම් එහෙම රෝහලට ඒම කළ යුතුයි. මාධ්‍ය හමුවට එක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර මහත්මිය පැවසුවේ ගුවන් මගින් මෙරටට පැමිණීමේදී දැඩි සෞඛ්‍ය කොන්දේසි ආරක්ෂා කිරීම වැදගත් බවයි. මෙරටට පැමිණෙන ගුවන් මගින් රැගෙන ආයුතු සෞඛ්‍ය වාර්තා මෙන්ම අනුගමනය කළ යුතු සෞඛ්‍ය රෙගුලාසි සම්බන්ධයෙන්ද ඇය අදහස් පළ කළාය. සාමාන්‍ය එන්න පැය 96කට පෙර PCR පරීක්ෂණයක් සිදු කරන්න. නෙගටිව් නම් තමයි එයාට එන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයෙක්ට නම් පැය 48ක් ඇතුළත ඇන්ටිජන් පරීක්ෂාවක් වුණත් කමන්නේ නැහැ. ඉතලා තිබෙ පැය 72ක් ඇතුළත කළ යුතුයි කියලා දැන් පැය 96ක් ඇතුළත කරගෙන ඒමට අවස්ථාව දෙනවා. සෑම මගියෙක්ම සැලකිලිමත් වෙන්න ඕනේ අර නෙගටිව් රිපෝට් එකක් ගත්ත පමණින් ඕන කෙනෙක්ට කොයි වෙලාවෙත් රෝගය එන්න පුළුවන්. නිරෝධායනය කියන ක්‍රියාවලිය අපි සිදු කරන්නේ රෝග ලක්ෂණ නොමැති හරි පොසිටිව් නැති අයට. සියලු ආර්ථික මධ්‍යස්ථාන ලබන 12 සහ 13 වෙළඳාම් සඳහා විවෘත කෙරේ. සංචරණ සීමා පැවතියද ජංගම වෙළඳුන් මේ වන විට සාර්ථකව ව්‍යාපාර කටයුතු වල නිරත වන බව කැප්පටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර සහායක තරංගා නිල්මිනි මහත්මිය සඳහන් කළාය. ආර්ථික මධ්‍යස්ථාන වෙළඳාම ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ ගෙන රුපියල් ලක්ෂ 4ක එළවලු අද දිනේදී සාර්ථකව අලෙවි වූ බව එහි පාලක චානක කරුණාරත්න මහතා ජාතික ගුවන් විදුලියට පැවසිය. තරගකාරී මිලකණන් යටතේ අද දිනේදී තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු අලෙවි වූ බව එහි ව්‍යාපාරිකයෝ පවසති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. People's Bank Digital Banking නියම නිදහසකට. රූපවාහිනී නාලිකා ඔස්සේ අධ්‍යාපන වැඩසටහන් ඉදිරිපත් කොට විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය සැලසුම් සකස් කර ඇතැයි සුසිල් ප්‍රේමචන්ද් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. අගෝස්තු මාසයේදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බවද අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊතක්ෂලාවේ අන්තර්ගතයන් සෑම විෂයකටම සෑම ශ්‍රේණියකටම තියෙනවා. ඒ සඳහා දවසකට මිලියන 3-4 ප්‍රමාණයක් ශිෂ්‍යීන් ප්‍රවේශය ගන්නවා. ඒ ගන්න ප්‍රවේශයට ඩේටා සඳහා මුදල් අය කිරීමක් සිදු වෙන්නේ නැහැ. අන්තික දරුවන්ට ඇක්සස් එක තියෙන්නේ ප්‍රවේශය තියෙන්නේ ඒ කන්ටෙන්ට්ස් වලට පමණයි. ඉන් පරිබාහිර කොහටවත් යන්න පුළුවන් කමක් නැහැ ඊතක්ෂලාවේ. සංචරණ සීමා තවදුරටත් දැඩි කරන්නයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලීමක් කරයි. මේ වන විට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 12%කින් සහ මරණ සංඛ්‍යාව 28%ක වර්ධනයක් පෙන්නුම් කරයි. දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙයි. රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමට රෝගී සංඛ්‍යාව ඉහළ යාමෙන් මුහුණ දීමට සිදුවේ හැකි අවධානම පිළිබඳව එම සංගමය වැඩිදුරටත් කරුණු දක්වා තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම පිළිබඳ පරිසර විද්‍යාත්මක ඇගීම් වාර්තාවක් ඇඳවේ. මාර්ග ඉදිකිරීම යලි සමාලෝචනය කර කඩනම් පරිසර ඇගීම් වාර්තාවක් අපේක්ෂා කරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යට වූ බවට ජනතාව මතු කරන චෝදනා අවධානයට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ. කොවෙක්ස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට කොරෝනා මර්ධන එන්නත් ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ඇමරිකාවට සිය ස්තුතිය පළ කරයි.
එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මාටින් ටී කෙල්ලි මහතා සමග පැවති හමුවකදී ඇමතිවරයා පැවසුවේ කොංග්‍රස් සභික ඩෙබොරා රෝස් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකාවේ ක්ෂණික මැදිහත්වීමක් අපේක්ෂා කරන බවයි. හමුවට එක් වූ විදේශ අමාත්‍යාංශ ලේකම් අඩ්මිරාල් ජයනාත් කොළඹගේ මහතා රජයේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල පැහැදිලි කළේය. ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් රසායනික පොහොර සහ කාබනික පොහොර එක්ව භාවිත කිරීමේ කිසිදු වරදක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අධ්‍යක්ෂ ආචාර්ය අනුර විජේතුංග මහතා පවසයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වෙමින් ඔහු පැවසුවේ කාබනික පොහොර සඳහා සම්පූර්ණයෙන්ම හුරුවීම තුළින් පාරිභෝගික ජනතාවගේ ජීවන පැවැත්මට මහඟු පිටිවහලක් ලැබෙන බවයි. රසායනික පොහොර පමණක් භාවිතය නිසා කාලයක් යෑමේදී පසේ සංයුතියට අහිතකර බලපෑම් එල්ල වෙයි. එය නිවැරදිව හඳුනා ගැනීම වැදගත් බවද අනුර විජේතුංග මහතා සඳහන් කරයි. මහාචාර්ය ආර්යරත්න ඇතුකල මහතාගේ පළමු සිනමා නිර්මාණය වන සහෝ චිත්‍රපටය කැන්ස් සිනමා උළෙලේ දෙවනි වටයට තේරීපත් වේ. මෙවර පැවැත්වෙන්නේ 74 වෙනි කැන්ස් සිනමා උළෙලයි. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,10,661කි. ඉන් 1,80,427 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසයි. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,843කි. වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 28,391කි. ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17,47,70,772කි. අමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 3,42,28,866 දෙනෙකු වාර්තා වේ. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 2,90,89,69 දෙනෙකුද, බ්‍රසීලෙන් කොරෝනා ආසාදිතයන් 1,70,38,260 දෙනෙකුද, ප්‍රංශයෙන් ආසාදිතයන් 57,19,937 දෙනෙකුද වාර්තා වේ. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 37,63,629කි. අමරිකාවෙන් කොරෝනා මරණ 6,13,052ක් වාර්තා වේ. බ්‍රසීලෙන් කොරෝනා මරණ 4,77,307ක්ද, ඉන්දියාවෙන් කොරෝනා මරණ 3,53,557ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 2,29,100ක්ද වාර්තා වේ. පෙරු රාජ්‍යයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,87,157කි. ලෝකයේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15,84,89,929කි. අමරිකාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 2,80,20,863කි. ඉන්දියාවෙන් සුවය ලැබූ 2,75,04,126 දෙනෙකු පිළිබඳ වාර්තා වේ. බ්‍රසීලෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1,54,94,071කි. මිළඟට ප්‍රමුඛ පුවත. විවාහ, අධ්‍යාපන, නිවාස මේ ඕනෑම පර්සනල් ලෝන් එකක් පැය 24න් ලබා ගන්න. People's Bank Digital Banking සමග එක්වන්න. People's Bank Digital Banking නියම නිදහසකට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. විපක්ෂය සිය වගකීම මේ අවස්ථාවේ නිසි පරිදි හඳුනාගත යුතු බව පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. පක්ෂ බෙහෙදයකින් තොරව මෙම ගෝලීය වෙසනයේදී ජනතාව වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කළ යුතුය. අද විපක්ෂයට ඇත්තේ පටු දේශපාලන අරමුණු පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි. වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා අද මේ වන විට විශේෂයෙන්ම විපක්ෂයේ ඇසිරෙන්නේ මේ රටටත් ජනතාවටත් ආදරයක් තියෙන විපක්ෂයක් හැටියට නෙවෙයි. ඒට ප්‍රධාන හේතුව තමයි අපි මෑත කාලේ දැක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට එනවා කියලා ආරංචිය ලැබිච්ච විගසම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉතාමත්ම සමීපයේ හිටපු විශාල පිරිසක් එතුමාගේ ඒ පැමිණීම සම්බන්ධව බොහොම ආඩම්බරයෙන් කතා කරනවා වගේම එතුමත් එක්ක ඒ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්න සූදානම් වෙනවා. මොකද මේ වන විට විපක්ෂ නායකත්වයේ කාර්යභාරය විපක්ෂ නායක
සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉටු කරන්නට හැකියාවක් ලැබිලා නැහැ. අසාර්ථක විපක්ෂ නායකයෙක් බවට පත් වෙලා තිනවා මේ වර්තමානයේ තුල. ඒ වගේම රටේ දැවෙන ප්‍රශ්න තියෙද්දී විපක්ෂ නායකවරයා විහිළු සපයන පුජ්‍යලෙක් බවට පත් වෙලා තිනවා. ඉතින් එවැනි තත්ත්වයන් එක්ක අද මේ වන විට විපක්ෂයේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒ අර්බුදය ජනතාවට කොහෙත්ම අදාළ නැහැ. මොකද ජනතාව මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ පක්ෂ විපක්ෂ සියලු දෙනා එකට එකතු වෙලා මේ ගෝලීය ව්‍යසනයෙන් මේ රට වෙලාගත් අවස්ථාවේදී ඊට දක්වන දායකත්වය පිළිබඳව අද හැම වෙලාවෙම විපක්ෂයේ උත්සාහ ගන්නේ බොරදියේ මාළු බාමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරලා එයින් ලබන ජයග්‍රහණ පිළිබඳව සතුටු වෙන්නේ. ඉතින් ඒක නිසා අද ඇත්තටම කනගාටුදායක තත්වයක් තියෙන්නේ. විපක්ෂයේ කාර්යභාරය වටහා ගන්න නැතුව ඒ වගේම සාම්ප්‍රදායික විපක්ෂය හැමදාම හැම දෙයකටම විරුද්ධ වෙන විපක්ෂයක් හැටියට තමයි විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායමක් මේ වන විට මේ රට තුල ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. කොරෝනා රෝග ලක්ෂණ පවතින්නේ නම් පූර්ව අනුමානයන්ට නොගොස් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නයි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටොන්තුඩා මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා ගෙදර සිටින ඔබගේ වෙනදාට නැති රෝග ලක්ෂණයක් මතුවහොත් මේක අඩු වෙලා යයි කියලා හිතා ඉන්න එපා. සෞඛ්‍ය සේවකගෙන් හෝ ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න. රෝග තත්ත්වය වැඩි වෙන බවක් දැනෙනවා නම් ඕ රෝග තත්ත්වය එක්පාරම දරුණු අතර හැරෙන බවක් දැනෙනවා නම් වහාම ළඟම ඇති රජයේ රෝහල වෙත එන්න. කොවිඩ් රෝගයේ වැළඳී මියගිය අයගේ කරුණු සමාලෝචනය කර බැලීමේදී රෝග ලක්ෂණ මතුවී උනත් ගෙදර ඔහේ නැවතිඳලා තියෙනවා. ඉතා සුළු වෙනස්කම් කෑම අරුචිය හිස රදය නින්ද යාමේ අඩුකම වැනි රෝග ලක්ෂණ ලෙස සැකකර නොහැකි තත්වයන් පවා අඩු වෙලා යයි කියලා බලාගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා ප්‍රධානම පණිවිඩයක් තමයි වෙනදාට තියෙන ශරීර සෞඛ්‍යයට වඩා වෙනස් සලකුණු මතුවලා තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ශක්ති හඬ අවධානය පිණිසයි. ලෝක ප්‍රවෘත්ති උද්ඝෝෂණයක් අතරතුරදී විදුහල්තේ විදුහල්පතිවරයා ප්‍රාණ අපකරුවෙකු ලෙස රඳවා ගැනීමේ පුවතක් චීනෙන් වාර්තා වේ. චීනී පාසලක සිසුන් පිරිසක් පැවැත්වූ උද්ඝෝෂණයකට හේතුවෙන් සිය උසස් අධ්‍යාපන උපාධි තත්ත්වය පහත් කිරීමට පාසලේ පාලන අධිකාරිය ගත් තීරණයයි. එම තීරණය වහා ඉවත් කරන්නයි සිසු හෝ පාලන අධිකාරියට දැනුම් දෙති. ඊට කිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් විදුහල්පතිවරයා ප්‍රාණ අපකරුවෙකු ලෙස රඳවාගත් බව උද්ඝෝෂකයෝ පවසති. අමරිකාවේ ප්‍රකෝටිපත්‍යයන් රජයට බදු කෙවීමේදී වංචා සිදු කරන බවට තොරතුරු හෙළිවේ. මේ සම්බන්ධයෙන් එරට වෙබ් අඩවියක් තොරතුරු අනාවරණ කර ඇත. ජෙෆ් බොසෙස්, එලන් මස්ක් සහ වොරන් බෆට් ඇතුළු ලොව ධනවත් පුද්ගලයින් අසාධාරණ ලෙස බදු ප්‍රතිලාභ ලබන බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. 2007 වසරේ සිට 2011 වසර දක්වා ඇමසන් සමාගම කිසිදු බදු මුදලක් රජයට ගෙවා නොමැති ආකාරයේද සාක්ෂි සහිතව වෙබ් අඩවිය අනාවරණ කරයි. මෙම අනාවරණ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරන දවල මන්දිරය තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බවද කියයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ දැදුරුවය ගල්ගමුව හපුකල ව්‍යාපෘති අකණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලය නිවේදනය කරයි. නව සබඳතා ලබා දීමද අකණ්ඩව සිදු කෙරේ. පාරිභෝගිකයන්ට නිවසේ සිටම සබඳතා සඳහා ගෙවීම් සිදු කළ හැකිය. අදාළ බැංකු සමග ගෙවීම් සම්බන්ධයෙන් ගිවිසුම් ගත වී ඇතැයිද ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ වාණිජ්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පියල් පද්මනාදන් මහතා පවසයි. ක්‍රීඩා පුවත්
එංගලන්ත කණ්ඩායම සමග දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ට අහිමි වෙයි. ආබාධයකට ලක්වීම නිසා ඔහුට මෙම තරගය අහිමි වී ඇත. මෙම තරගයේදී නවසීලන්ත කණ්ඩායමේ නායකත්වයට ටොම් ලිතම් පත් කර තිබේ. නවසීලන්තය සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ එච්.බැස්ටන් හිදී හෙට ආරම්භයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සතොස අලෙවිසලක සිදු වූ නීති විරෝධී මත්පැන් අලෙවි කිරීමේ සිද්ධියට අදාළ තොරතුරු ලැබී ඇතැයි සතොස සභාපති රිය අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊට පොලිසියද සහයෝගය ලබා ගන්නා බව ආනන්ද පීරිස් මහතා පවසයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. නව සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත ගැසට් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමි වේ. ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට නව කෙටුම්පතක් සකස් කිරීමට පසුගිය ඔක්තෝබර් මාසයේදී අනුමැතිය ලැබෙන. නව කෙටුම්පතෙන් කොටස් වෙළඳපළ නියාමනයේ බලතල ඉහළ නැන්වේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC Finance ශාඛාවක ත්‍රිවිධ එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට එවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරකමුව සහ වයිඹ පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වල රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සබරකමුව පළාතෙත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයිඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 30-40ක් දක්වා වැඩි විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලිත් සිරස්තල ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ජපානයෙන් මෙරටට ගෙන්වීම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි. කොරෝනා මර්ධන එන්නත් මුදලට ලබා දෙන බවට පළවන තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්.
සියලු ආර්ථික මධ්‍යස්ථාන ලබන 12 සහ 13 වෙළඳාම් සඳහා විවෘත කෙරේ. සංචලන සීමා තවදුරටත් දැඩි කරන්නයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක්. චීන සිසු උද්ඝෝෂණයකදී විදුහල්පතිවරයෙක් ප්‍රාණපයට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමප්තයි. මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න රාත්‍රී 9ට.